නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ යතා බුම්බුලකං පස්සේ යතා පස්සේ මරීචිකං එවං ලෝකං අවෙක්ඛං තං මච්චු රාජාන පස්සති තී ධර්මානුශාසනාවේ සදහැබර අනුග්‍රහක දායකත්වයෙන් දරන්නා වූ පවුලේ අය ප්‍රමුඛ මේ මොහොත අපට සවන් දීම සඳහා අවධානය යොමු කොට සිටින්නා වූ සදහැවතුනි ආරාධිත බවතුන් ජීවිතයේ යථාර්ථයේ ගැඹුරින් අවබෝධය පිණිස ධර්මදේශනයක් කියන මාතෘකාව තමයි අපට දීලා තිබෙන්නේ. ජීවිතයේ යථාර්ථ අවබෝධය සඳහා අපි දකින ලෝකේ අපේ ඇසෙන් දකින ලෝකේ බලන්න බෑ, බලලා මදි. තථාගතයන් වහන්සේ වදාළ පරිදි ලෝකේ බලන්න ඉගෙන ගන්න ඕන. දැන් සාමාන්‍යයෙන් ළමා කාලේ ඉගෙන ගත්ත දෙයක් තිබෙනවානේ. ප්‍රබන්ධයක් සත්‍යයක් නෙවෙයිනේ. හාවෙක් ගහක් යට ඉන්නවා. ඉන්නේ තල ගහක් යට. මේ ඉන්නකොට තමයි එයාගේ සිතේ සංකල්පනාවක් ඇති වෙලා තිබුණේ ලෝකෙ පෙරළුනොත් ගැලවෙන්නේ කොහොමද කියලා. එවිට තමයි මේ තල්ලත්තට බෙලි ගෙඩියක් වැටලා සද්දයක් ඇති වෙන්නේ. එහෙම දැක්කේ නෑ එයා. ඒ නිසා එයා හිතුව දේ තමයි ඇත්ත කොට ගත්තේ. ලෝකේ පෙරලෙන්න එනවා කියලා දැන් දුවන්න ගත්තා. දැන් ඉතින් මේ හමු වෙන හැම කෙනාටම මේ පණිවිඩය දෙමින් ඉස්සරහට දුවනවා. සියලු දෙනාම දැන් ස්මූදට පණින්න තමයි වෙන්නේ දුවලා මොකද බලන්නේ නැහැ පෙරලියගෙන එනවා ගැලවෙන්න ඕන. මේ ඉදිරියට දුවපු කිසිවෙකුටත් මේ ප්‍රශ්නෙට උත්තරේ හම්බුනේ නැහනේ. සිංහයා හමු වෙනවා. සිංහයා ඊට පස්සේ මේකේ හේතුඵල හොයනවා. මේ කියපු කතාවේ ඇත්ත. ඉදිරියට දුවලා හොයන්න නැතුව ආපහු යනවා. ආපහු ගියාම ගිය තැන අත්තුන්ගෙන් අහනවා කවුද නුඹට කිව්වේ කවුද නුඹට කිව්වේ. ඉතින් එක එක්කෙනා කියපු කතාව ගියාම මුල හම්බ වෙනවා ආව තමයි කියලා තියෙන්නේ. ඉතින් ආවත් එක්කලා ආපහු ගිහින් බලපුවාම බෙර වැටිච්ච වෙලිගෙඩියක් තියෙනවා තල්ලත්තක් තියෙනවා කිසිම හාහුවක් සද්දයක් නැහැ. බැලුවාම ඉතින් දුවන්න කාරණයක් තිබිලා නැහැ. වරද්දාගෙන තමයි දුවලා තිබෙන්නේ. ඉතින් මේ සිංහයා බුදුරජාණන් වහන්සේ වෙන්න පුළුවනි. දුවන අය ඔක්කොම සත්තු වෙන්න පුළුවනි. ඔවුන් ඉස්සරහට තමයි දුවන්නේ. නමුත් සිංහයා ආපහු ගිහින් බලන්න කිව්වා දුවන්න කාරණයක් තියනවාද කියලා. එතකොට ගමන නතර වෙනවායි කියලා. ඔය ඔබට අදාළ එක කරුණක්. බුදුරජාණන් වහන්සේ හමු වෙන්න පැමිණි එක්තරා භික්ෂුවක් Taman දුට දේවල් වගේක් ප්‍රකාශ කළා. ඔබට ඕනනම් සද්ධර්මවත්තනාවලිය තුල මේ කතාව හොයාගන්න පුළුවනි. මෙන්න මේ දුටු කාරණා දෙක මුල් කොටගෙන බුදුරජාණන් වහන්සේ ඔය ජීවිතයේ යථාර්ථයෙන් දකින ආකාරය පැහැදිලි කළා. සාමාන්‍යයෙන් මගේ ළමා කාලය තුල මම ආස කළා පාට කණ්ණාඩි වලට. ඔය ග්ලාස් පේපර් වලින් සකස් කරගත්තා වූ කාඩ්බෝඩ් වලින් හදලා තියෙන අත පහක් හරි 10ක් හරි මට මතක නැහැ. වෙසක් වැනි උත්සව දවසකට වන්දනාගේ ගමන් අරන් එන කාරණා එකක් දෙකක්. ඇවිදින් ඕක දවස් 3-4කට 5කට වඩා තිබෙන්නේ නැහැ. පොඟල කැඩිලා යනවා. නමුත් ගේනවා. ගෙනත් ඕක දාගෙන ලෝකෙ දිහා බලා ඉන්නවා. කණ්ණාඩියේ කහ පාට නම් ලෝකෙ ඔක්කොම කහ පාටට පේනවා. කණ්ණාඩියේ රතු පාට නම් ලෝකෙ ඔක්කොම රතු පාටට පේනවා. ඒ පාට බලන්න තමයි ආසයි තින්. එතකොට මෙන්න මේ විදිහට කණ්ණාඩි 17ක් දැම්මොත් එහෙම මොකද වෙන්නේ? මේ හරිත වර්ණයෙන් පිරුණු ලෝකයේ තම තමන්ගේ ඇස්වල තියෙන කණ්ණාඩියේ පාටට පේනවා. එතකොට කවුද හරි? කවුරුත් හරි නෑ. හරි එක බලන්න කණ්ණාඩි ඔක්කොම ගලවන්න වෙනවා. මෙන්න මේ වගේ මිනිස්සු ජීවත් වෙන්න පටන් ගත්තාම තමන්ගේ ජීවන ගමනේදී මව්පියන්, උගතුන්, බුද්ධිමතුන්, දේශපාලනඥයන්, ගුරුවරුන් එක එක්කෙනා තම තමන් දන්න පරිදි මේ කණ්ණාඩි දානවා හැමෝටම. ඒ කණ්ණාඩියෙන් ලෝකේ බලලා තමයි ඊට පස්සේ ඉලක්ක පිටිපස්ස ලුහු බඳින්නේ.
සමහරු කියනවා උගතෙක් වුණේ නැත්තම් ජීවිතේ ජය ගන්න බෑ. සමහරු කියනවා ධනවතෙක් වුණේ නැත්තම් ජීවිතේ ජය ගන්න බෑ. සල්ලිම තියෙන්න ඕන නැත්තම් සල්ලි තියෙනවා නම් මොනවද කරන්න බැරි. එහෙම නැත්නම් නිලතල බලතල ලබා ගත්තේ නැත්නම් ජීවිතේ ජය ගන්න බෑ. මෙන්න මේ විදිහට මේ ලබාගත් ජීවිතේ විවිධ ඉලක්ක කරා. සමහර විට ඇතමෙකුට හිතන්න පුළුවන් ලංකාවේ ජීවත් වෙලා බෑ වෙන රටකට යන්න ඕනේ කියලා. තව කෙනෙකුට හිතෙන්න පුළුවන් ගොවිතැන් කරලා බෑ වෙළඳාමක් කරන්න ඕනේ කියලා. තව කෙනෙකුට හිතෙන්න පුළුවන් දේශපාලනය කරන්න ඕනේ කියලා. ওই විදිහට එක එක පුද්ගලයාට අනාගත ඉලක්ක තිබෙනවා. ජීවිතය ජය ගැනීම සඳහා. නමුත් මම දකින්නේ ජීවිතයක් ලැබුණ නිසා මව්පියන් පෝෂණය කරන නිසා අවුරුදු 20ක් 25ක් දක්වා එතනින් එහා පැත්තට ජීවත් වෙන්න ජීවනෝපායක් නම් තියෙන්න ඕන තමයි. ඒක නම් බැහැර කරන්න බෑ. මොකද උපතත් සමගගෙන ආව කයක් නඩත්තු කරන්න වෙලා තිබෙනවා පිපාසය බඩගින්න කියන කාරණා දෙක. ඒ වගේම අවශ්‍යතා රටේ පවතින අනුව ඇඳුම් පැළඳුම් සහ හරිත වර්ණ වුණාට නිරන්තරයෙන් අවුවැසි මාරු වෙන නිසා ඔය මැද පෙරදිග නම් ගහක් යට ඉන්න තිබුණා අවුරුද්දටම වහින්න නැති නිසා වැස්සත් එක දවසනේ දාට තෙවෙන්න ආසයි. නමුත් අපිට එහෙම බෑ. මේ ගස් යට ඉන්න බෑ අකුණුත් ගහනවා. ඒ වගේම නිරන්තරයෙන් යල මහ දෙපැත්තකින් වැසි හැදෙනවා. ඒ නිසා අපට අපේ රටට ගැලපෙන අවුවට වැස්සට නිරාවරණය වෙලා බෑ ආවරණය වෙන්න අවශ්‍ය නිවාස ඕන. මේ ටික සියලු දෙනාම ජාතියකින් ආගමකින් කුලයකින් ගිහි පැවිදි බවකින් තොරව සපයාගත යුතුයි නේද? සපයා ගන්නට මගක් තියෙන්න වෙනවා. නමුත් මෙයම ජීවිතය කරගත්තොත් අන්න එතනයි තියෙන ගැටලුව. බොහෝ දෙනාට ඒ සඳහා ජීවත් වෙන්න තේමාවක් හදා ගන්නවා. අනේ එතකොට මම දකිනවා බුදුන් වහන්සේ වදාළ තේමාව වෙනුවට වෙනත් තේමාවක් ඔස්සේ යනවා. එතකොට මේ තේමාව ඔස්සේ ගියායේ පසුගිය 54 තුල කර ප්‍රකාශයන් මම රූපවාහිනිය තුල නැත්නම් ගුවන්විදුලිය තුල නැත්නම් පුවත්පත් තුල දැකලා තිබෙනවා. විවිධ ශාස්ත්‍රවල ප්‍රවීණයන් බවට පත් වුණ අය. උන් කිසිවෙක් අගදි කියන්නේ නැහැ තමන් මේ ආපු ගමනෙන් අංග සම්පූර්ණ තෘප්තිමත් කියලා. ඒ නිසා මේ ලෝකෙ පෙන්නන සර්වපිත්තල දර්ශනයන්ට මුලා වී ඒවා පිටපස ලුහු බැඳීම තුළ ජීවිතයේ අගට ගියාම තමයි තේරෙනවා ඇත්තේ තව මොනවා හරි බැරි උනායි කියලා. මෙන්න මේ නිසා බුදුරජාණන් වහන්සේනි උත්තමයෙකුගේ අවවාදයෙන් තොරව ජීවන ගමන අන්තිමට සිදු වෙන්නේ මොකක් හරි බැරි වුණා කියලා පසුතැවෙන්න තමයි. මේ පිළිබඳව භික්ෂුන් වහන්සේ කළ ප්‍රකාශයේ පවතින්නේ උන්වහන්සේ එන විට දැකලා තිබෙන්නේ වැසි ඇදහැලීම තුළ වතුරේ දිය බිඳු හැදෙන හැටි බුබුලු. ඒ වුණාට හැදෙන හැම බුබුලක්ම ඊට පස්සේ කැඩෙනවා දැකලා තිබෙනවා. පවත්තන්න බැරි බව, තියෙන්න බැරි බව. තව ටිකක් දුර එනකොට උන්වහන්සේ දැකලා තිබෙන්නේ ඈතින් ජලය තියෙනවා. ඊට පස්සේ තව ටිකක් දුර ගිහින් බලපුවම තව ටිකක් ඈතින් ජලය පෙනෙනවා. තව ටිකක් ඈතින් ගියාම ජලය පෙනෙනවා. ගියාට ඒක ලං වෙන්නේ නැහැ. ඒකට කියන්නේ මිරිඟුව කියලා. ඒක ඔබ දැකලා තියෙනවද දන්නේ නැහැ. මමත් ඔය වසර 6කට 7කට පමණ පෙර සිට දැන් නෙවෙයි ඔය බස් රථ වලින් ගමන් යද්දී බස් රථයේ ඉහළ ආසනයක වාඩි වෙලා ඉන්නේ. එතකොට ඉදිරියේ පෙනෙනවා කිලෝමීටර් භාගයක් කාලයක් අතර දුරකින් කාපට් කරපු පාරේ තෙතමනේ ජලය පෙනෙනවා. මම දැකලම තියෙනවා දැසට. එතෙන්ද ගිහින් බලනකොට එතන වැහැලා නැහැ. තව ටිකක් එහායින් ඒක පෙනෙනවා. එතකොට ඒක තව එහාට යන්න ඈත් වෙනවා ඇරුණාම කවදාවත් ඒක හමු වෙන්නේ නැහැ. ඒ නිසා ඒකට මරීචික උපමා සංඥා නැත්තම් මිරිඟුව කියලා කියන්නේ. අනේවම මේ මිනිසා සොකී ජීවිතේ ලුහු බඳින්නේ කිසියම් ආකාරයක ඉදිරියෙන් තියෙන ඉලක්කයක්. මේක ධනයෙන්, කුලයෙන්, නිලයෙන්, ශරීර සෞඛ්‍යයෙන් යම් තව මොනවයන් උරුම කරගත්තා. එතෙන් ආවහම තේරෙන්නේ ලැබිච්ච එකේ නෑ තව එහායින් තියෙනවායි කියලා. මේවා නම් වශයෙන් සඳහන් නොකර ඔබ කල්පනා කරලා බලන්න යම් දේවල් ලබා ගත්ත අය.
මහා ලොකු දේවල් වශයෙන් සමහරට සතියක් දෙකක් එහෙම නැත්නම් මාසයක් කමාරක් උද්දාමයටපත් වෙනවා. ඒ වගේම රටකුත් උදම්මනනවා. නමුත් පසු කාලීනව ගත්තාම මේ කිසි කතාවක් ඇත්තෙත් නැහැ. Tamanට එකකින් අඩු ගණනේ ජීවනෝපායවත් සකසා ගන්න මාර්ගයක් නැතුව අසරණ වෙන අය. මෙන්න මේ නිසා බුදු සමයෙන් පෙන්නන ගැඹුරු කාරණේ අවබෝධයෙන් තොරව ලෞකික ඉලක්ක මත ජීවිතයේ මෙහෙයවීම ලුහු බැඳීම අන්තිමට පරාජයකින් කෙලවර වෙනවා. තෘප්තිමත් වෙන්න බැරුව, සෑහීමටපත් වෙන්න බැරුව, හොයාපු දේ හමුුනේ නැතිව සමුගන්න සිද්ධ වෙනවා. සමුගන්න සිද්ධ වෙන එකේදී බුදුන් වහන්සේ වදාළ වචනයක් තියෙනවා සබ්බේ භායන්ති මච්චනෝ. ඔය බුදුන් වහන්සේලා සහ රහතන් වහන්සේලා සඳහා නෙවෙයි ඔය ගාථාව වළංගු වෙන්නේ සත්ව කියලා කතා කරලා. ඔට්ටාසයට මරණයට බිය. එතකොට මරණයට බිය වෙන්න කාරණා ගොඩක් තියෙන්න පුළුවන්. ජීවිතයට තිබෙන ආසාව, Taman සතු සියලු සම්පත් අතහැර යන්නට සිදුවීම ආදී කාරණා තුල වෙන කරන්න දෙයක් නැහැ. එනිසා ජීවත් වෙලා ඉවර වෙලා ජීවිතයේ යථාර්ථය හොයනවට වඩා ඒ පිළිබඳව දුර දුටුවා වූ උතුමෙකු පැහැදිලි කළා වූ ආකාරයට ජීවිතය සකස් කර ගැනීම මේ සඳහා මඟ වශයෙන් තමයි මම දකින්නේ. ඉතින් ඒ ජීවිත සකස් කර ගැනීම කියලා කියන්නේ ඔය පාසලෙන් ඉගැන්වූ දහම් පාසලෙන් ඉගැන්වූ පරිදි පුද්ගලයෙක් වශයෙන් සතුන් මැරීමෙන්, හොරකම් කිරීමෙන්, මත්පැන් පානයෙන් තොරව ජීවත් වීම පමණක්ම නෙවෙයි. ඒකත් ඇතුළත් මතක තබා ගන්න. සාමාන්‍යයෙන් මව්පියන් ගුරුවරුන් ජීවිත සකස් කරනවා. ඔවුන් සකස් කරන්නේත් අර උගතුන් මැද උගතෙකු වෙන්න අය. ඒ විදිහට තමයි තමන්ට යන්න බැරි වුණ දුර තමන්ගේ දරුවෝ ගිහින් ඉන්නවා දැක්කම කියන්නේ යාන වාහන වලින් හරි නිවාස වලින් හරි පදවිතානාන්තර වලින් හරි විදේශීයගත වීමන් හරි ඒවට යන්න බැරි වුණ අයට මහත් උජාරුව ප්‍රකාශ කරන්න කාරණා. මෙන්න මේ කිසියම්ම මේ බාහිර කාරණයක් තුළ Taman හෝ උජාරුවටපත් වෙනවා නම් අනිත් අය ඒකට කියන්නේ බාහිර දෙයකින් සෑහීමටපත් වෙනවායි කියලා. මෙන්න මේ විදිහට බාහිරෙන් ලැබෙන දෙයකින් සෑහීමටපත් වුණා නැත්නම් බාහිර ඉලක්ක ලුහු බැඳ ගිය කිසිවෙකුටත් ජයග්‍රහණ හමුුනේ නැහැ කියන එක තමයි මටත් පෙනෙන්නේ. බුදු සමය තුළ තිබෙනවා බාහිර ලැබෙන දෙයකින් සෑහීමටපත් වීමට වඩා තමන් තුළින් සෑහීමටපත් වීම කියන වචනයක්. නමුත් මේක සමාජයට තේරෙන්නේ නැහැ. ඒ බාහිර දේවල් සම්බන්ධයෙන් ගත් කල ඔබට ලැබෙන ත්‍යාගය, ඔබට ලැබෙන විභාග සාමාර්ථය, ඔබට ලැබෙන තවත් දේවල් සමහර විට මහ විශාල වශයෙන් අගයකට ලොකු දේවල් කොට සලකනු ලබනවා. මේ ලොකු සහ කුඩා කියන කාරණාව මම දකින්නේ ලොකු කර ගැනීමක් සහ කුඩා කර ගැනීමක් කරනවාම යථාර්ථය නෙවෙයි කියලා. ඒක පසුගිය 50 වසරක පමණ කාලයක් තුළ පාර්ලිමේන්තුව දිහා බලන් ඉඳලා මම දැක්ක දෙයක්. යම්කිසි වැඩසටහනක් රජයට වාසි වෙනවා නම් ඒක රජයේ ලොකු දෙයක්. ඒකෙන් විපක්ෂයට අවාසි වෙනවා නම් ඒක ඔවුන්ට කුඩා දෙයක්. විපක්ෂේ වාසි ගන්නවා නම් යම් දෙයකින් ඒක ලොකු දෙයක්. ඒකට රජයට අවාසි නම් ඒක කුඩා දෙයක්. හොඳට බලන්න. මේක සාමාන්‍යයෙන් පුවත්පත්වල පෙන්වන්නේ පුම්බනවා කියන වචනයක් පාවිච්චි කරලා. බැලුණයක් ගත්තාම කුඩයි, නමුත් ඒක විශාල කරන්න පුළුවන් හුලං ගහලා. අන්න ඒ වගේ. ඒ නිසා මේ පවතින තත්ත්වයක් වෙනුවට ලොකු කුඩා කර ගැනීම කියන කාරණයක් ඔස්සේ තමයි ජීවිතේ යන්නේ කියන එක තමයි පෘථග්ජන කියන සමාජයට ගැලපෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ අර ගාථාවෙන් පෙන්නවා මේ සියලු ජයග්‍රහණ ඔස්සේ ගියත් ඔහු මරණයට මුහුණ දී අකමැත්තෙන් බලාපොරොත්තු නොවන මොහොතක මේ සියල්ල අතහරින්න වෙනවා. නමුත් ඒ අතහරින්නේ කැමැත්තෙන් නෙවෙයි, තවත් ජීවිතයක් පිළිබඳ කැමැත්තෙන්. ඒ පිළිබඳව ලෝකයේ උගන්වන
ධර්ම ග්‍රන්ථවල ආරම්භයක් සටහන් කරන්නේ නැහැ පැහැදිලිව. මව්පියන් දරුවෝ හැදුවා ඊට පස්සේ උපන් හැදුවා දරුවා තමයි ඊට පස්සේ ජීවිත අවසානයේ ආත්මය සදාකාලික ස්වර්ගයට හෝ නිරයට යන්නට මේ පාරක් පෙන්වලා තිබෙන්නේ. ඒ දරුවා සම්පූර්ණයෙන්ම මව සහ පියාගේම පමණක් ජනිත වස්තුවක් වශයෙන් තමයි ඔවුන් පෙන්වන්නේ. ඉන් එහාට උන්ට ලෝකයක් පෙනෙන්නේ නැහැ. නමුත් තථාගතයන් වහන්සේ වැනි උත්තමෙක් මහා තණ්හා සංකේ වැනි සූත්‍රයක් දේශනා කරමින් මේ මව්ගැබ නැමැති ගරාජයට නැත්නම් නිෂ්පාදන ස්ථානයට අමුද්‍රව්‍ය සපයලා තිබෙන්නේ. ගඩොල් සහ වැලි සපයලා තිබෙනවා. එතෙන්ට පෙදරේරුවෙක් නැහැ. පෙදරේරුවෙන් තමයි ගොඩනැගිල්ල හදන්න පටන් ගන්න. අන්න ඒ වගේ ගන්ධබ්බෝ පච්චුපට්ඨිතෝ හෝති කියන වචනෙන් තුන්වැන්නාගේ පැමිණි කියන වචනයක් ඔස්සේ මෙතෙන්ට යමෙක් විසින් කළ කර්ම ශක්තියක අනුරූප සම්බන්ධ වීම ආත්මයක්ේම හෝ කයක්ේම කියන වෙනුවට යම්කිසි හේතුවක් සකස් වීම තිබෙනවා. ඒ හේතුව මුල් කොටගෙන තමයි මේ ගේ හැදෙන්නේ කියන කරුණ තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා. එසේනම් අප ලබාගත් ජීවිතයේ කියන ශරීර රූප ලක්ෂණ හරි පිටිපස පවතිනා වූ යහපත් හෝ අයහපත් දෛවය හරි එහෙම නැත්නම් අපි එකට කියනවා කර්ම ශක්තිය කියලා කියම කර්ම ශක්තිය කියවහම පෞකාරකම කියන එක නෙවෙයි යහපත් හෝ අයහපත් මේ සියල්ල පිටුපස අපේ සංසාරික චර්යා රටාවක විපාක වාරයක් තිබෙන බව පැහැදිලි කරනු ලබනවා. මේ ජීවිතයක් ගත කරපුවම මේ ජීවිතේ චර්යා රටාවම චිත්තාභ්‍යන්තරයේ සටහන් වීම තුළ තමයි ජීවිතේ කය අතහැරුණාට චර්යා රටාවට අනුව අනාගතයක් සකස් වෙන්නේ. මේ විදිහට චර්යා රටාව නරක කර ගැනීම හොඳ කර ගැනීම තුළ සසර ගමනක් යන්න පුළුවන් බව ගමනක් යවෙන බව තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා. ඒ ගමනක් යාම සුබදාය දෙයක් වශයෙන් ලෝකයක් කල්පනා කරනු ලබනවා. ඔවුන් ඒකදී කල්පනා කරන්නේ හැමදාම සුබදායී දේවල්ම ලැබෙනවා නම් ජීවිතේ දුකක් නැහැ කියලා. එහෙම ලැබපු කෙනෙක් නැහැ. ලාභ විතරක් ලැබපු කෙනෙක් නැහැ. නිරෝගීව විතරක් හිටපු කෙනෙක් නැහැ. එක ජීවිතයක් තුළ නම් දිගු ආයුෂ වලනවා ඊට පස්සේ මොකද ජීවිත ගණනාවක් අරන් බැලුවොත් එහෙම අකල් මරණයටපත් නොවන කෙනෙකුත් හොයාගන්න බැරි වෙයි. ගින්නෙන්, වසවිස පානයෙන්, ඝාතනයෙන්, ජලයට වැටීමෙන් ආදී විවිධ කාරණාවල ඝාතනයට වුණ අය, දුගී දුප්පත් අසරණයන් වෙලා හිටපු අය, රාජකුමාර කුමාරිකාවන් වෙලා හිටපු අය පිළිබඳව මේ ඔබට ඔබේ අතීතයට යන්න පුළුවනි නම් හොයාගන්න පුළුවන්. නමුත් ඔබට යන්න බෑ. ඒ නිසා තමයි ඔය කහපාට පිටකොලයක් සහිත 2000ට පෙර මුද්‍රණය වුණා වූ පොතක් තුල සසර කතරක පිය සටහන් කියලා මට කියවන්න හම්බුනේ. මේකේ බුදු සමය පිළිබඳව හෝ පුනර්භවය පිළිබඳව මොනම විශ්වාසයක්වත් නොකළ රෝගියෙක් සහ වෛද්‍යවරයෙක්. ඔහුගේ රෝගී තත්ත්වයන් පිළිබඳ කළ මෝහනයක් තුළ අතීත ගත කළ ජීවිත 80ක් ඔස්සේ පෙන්වලා තිබුණා. මේ 80 තුළ ගත නොකළ ජීවිතයක් තිබිලා නැහැ. අන්න ඒව ආශ්‍රයෙන් තේරුම් ගන්න වෙනවා මේ ආපු නවාතැන් පොලේ තවත් නවාතැන් පොලකට පාර හදාගන්න එක විතරක් නම් කරන්න තිබෙන්නේ. එහෙනම් අර සැප වගේම දුක් සහගත ස්ථාන සඳහා කොටපත් වෙන්න සිදුවෙන කාරණයක් ඒ කාලවකවානු ඒ අයගේ ඇසුර ඒ අය මෙහෙවන ආකාරයෙන් වළක්වන්න බැරි බව. ඒ කියන්නේ ඒකෙන් කියවෙන්නේ ජීවිතේ මරණින් කෙලවර වුණාට සසර ගමන මරණින් කෙලවර වෙන්නේ නැහැ බුදු සමයට අනුවගත් කල. මෙන්න මේ නිසා පුඤ්ඤ පාප පලූපෝගා පුණ්‍ය කර්මයේ පාප කර්මයේ ඵලයක් වශයෙන් තමයි මේ පැවැත්ම සිදු වෙන්නේ කියන කාරණාවක් තුළ සමාජයේ සකස් වෙලා තිබෙනවා තේමාවක් වශයෙන් අරගෙන එහෙනම් පෞකාරකම හොඳ නැත්තේ පින්කාරකම හොඳයි කියලා. මේ තේමාවත් ලෝකෝත්තර නෑ ලෞකිකයි. නමුත් ඒක සද්ධර්මයේ නැති සමාජයකට හොඳයි. මොකද අර මේ හොඳම දේ නැතුවම විකල්පයක් පාවිච්චි කරන ඕනම කෙනෙක්. අන්න ඒ වගේ ඒක හොඳයි. නමුත් මේ ජීවිතවලට බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවල නොලැබුණොත් ඔවුන් මෙහෙවන්නේ
ඔවුන්ගේ ජීවිත මෙහෙවනු ලබන්නේ ඔවුන් විසින් නෙවෙයි. අපිට පෙනෙන්නේ මව්පියන් මෙහෙවනවා, ගුරුවරුන් මෙහෙවනවා, නීතිය විසින් මෙහෙවනවායි කියලා. නෑ. එහෙම මෙහෙයීමක් බාහිරට පේන්න පුළුවනි. නමුත් ඊට අභ්‍යන්තර ඔවුන් මෙහෙවීම සඳහා ඔවුන්ගේ සිත් තුළ කේන්ද්‍රස්ථානයක් තියෙනවා. මෙන්න මේ කේන්ද්‍රස්ථානය විසින් මෙහෙවන ජීවිතවලට ජීවිත අවසානයේදී සෙව්දේ නොලැබුණ අය තව මොනවා හරි අඩුවක් තියෙනවා කියන නොසෑහීමට පත්වීමෙන් තමයි පරලොස්සපත් වෙන්න නැත්නම් අපවත් වී වදාරන්න නැත්නම් මේ පරලෝ යන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා අපට නොපෙනෙන බලවේගයක් මගින් අපට නොපෙනෙන කේන්ද්‍රස්ථානයක් මගින් අපේ ජීවිතේ පාලනය කරනවායි කියන එක බුදුන් වහන්සේ තේරුම් ගත්තා. අන්නේ කේන්ද්‍රස්ථානයට පැවරී තිබෙන බලය ඔවුන්ගෙන් උදුරා ගන්න කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. ඔවුන්ට දෙන්නේ නැතුව. අන්නේ ජීවිතයේ ඒ කේන්ද්‍රස්ථානයේ බලය ඔවුන් නතු කරගෙන තියෙන එක ඔවුන්ගෙන් උදුරා ගැනීම සඳහා අර කියන අධ්‍යාපනය තුළ, රැකියාව තුළ, පදවි තානාන්තර තුළ වෙනත් ලාභ තුළම ජීවිතේ මෙහෙවන්න ඕන. එතකොට කම්කරුවාගේ පටන් රාජ්‍යපාලකයා දක්වා වෙළඳාම හෝ කලාව හෝ ඕනෑම ශේස්ත්‍රයක් ඔස්සේ ජීවිතේ මෙහෙව්වට කාර්යයක් නැහැ. එය කුමක් සඳහාද කියලා තේරුම් ගන්න වෙනවා. එය පිපාසයේ බඩගින්න නිවාස ආදී දේවල් සපයා ගැනීම සඳහා ජීවනෝපායක් පමණයි. කොතරම් ඉහළින් වැටුවක් ලැබුවත්, කොතරම් ඉහළින් සුව පහසු අසුන් වල හිටියත්, කොතරම් හොඳින් ටයිකෝට් පැළඳුවත් අවසාන වශයෙන් එය කුසගින්න නිවා ගන්න, සෙවණක් සදා ගන්න, ලෙඩට බෙහෙත් ගන්න, ඇඳුම් අඳින්න ආදායම් මාර්ගයක් පමණයි. කොතරම් කුඩා වුණත් ලොකු වුණත්. එහෙම දකින්න පුරුදු වෙන්න කියලායි පෙන්වන්නේ. එහෙම දකින්න නැති අය මේව තමයි ලෝකේ ලබන්න තියෙන ලොකුම දේවල් කියලා ඒවා පිටුපස්සල හුබඳිනවා. බොහෝ දුර ගොස් අතරමංග ලෝයේ පෙන්වතුන් අදත් කියති මේ ආදර මොනවා මට මතකයි ඔය සකුන්තලා දුස්මන්ත ප්‍රේම වෘතාන්තය ගැන ගීතයක් තියෙනවා. අතරමං උනෙන් පස්සෙලු කියන්නේ කියලා. ඒ නිසා මේ ලෞකික අභිවෘද්ධි පිටුපස්ස ලුහුබැඳ ගියොත් අතරමං වුණ දවසට ආය හදන්න කාලයක් නැහැ. මෙන්න මේක අධ්‍යාපන උපදේශක මණ්ඩලය තේරුම් ගත්තොත්, මව්පියන් තේරුම් ගත්තොත්, ගුරුවරුන් තේරුම් ගත්තොත්, Tamanට බැරි දුර යන්න, Tamanට හොයාගන්න බැරි කටයුත්තක් සඳහා ජීවිත මෙහෙවන්න පුළුවන් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පොතපත තියෙන ආකාරයට හෝ ඔබට සාමාන්‍යයි කියලා දෙන ආකාරයට නෙමෙයි, බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට ජීවිතය ගෙන යන්නේ නම් මේ බලාපොරොත්තු සුන්වීම වෙනුවට වෙනත් තලයකට, එහෙම නැත්නම් නොසිතූ තැනකට යන්නට පාර සකස් වෙනවා. මෙන්න මේ ආකාරයෙන් ජීවිතය සකසා ගන්න තමයි බුද්ධෝත්පාදය කියන්නේ බුදුන් උපන් කාලය කියන වචනට සීමා කරන්නේ නැතුව සාමාන්‍ය මිනිසාට එහාගේ බුද්ධියක් උත්පාදනය කරගන්න සමත් දියුණු නොනක් ඇති මිනිසුන් නැති යුගයක. ඕනට අධික ආයුෂ දිග වැඩි වුණොත් එහෙම ඒකත් ජරා මරණ පෙනෙන්නේ නැහැ. ඔය වගේම ඕනට ආයුෂ අඩු වුණොත් එහෙම එතකොටත් ඒකට කාලයක් නැහැ. අන්න ඒ විදිහට මේ අපේ ජීවිත සම්බන්ධයෙන්ුත් හැබැයි ඉතින් අවුරුදු දහස් ගණනකට මේක වෙලා නැහැ. නමුත් කියවනට අහලා තිබෙනවා 80000ක් ආයුෂ තියෙනවායි කියලා සමහර කාලවලට සමහරට අවුරුදු 10කින් ජීවිතේ ඉවර වෙනවායි කියලා ඔය තුත්‍රි ගහයට ඉන්න මොකද්ද ගහයට නඩු අහන කාලයක් තියෙනවා කියලා හැම බණ පොතේ කතා තියෙනවා. ඉතින් ඒ කෙසේ වෙතත් මේ මෑත යුගයේදී අපේ ආයුෂ අවුරුදු 120-64 කාලයක් තුළදී ඉවර වෙන එකනේ ඔක්කොටම සිදු වෙන්නේ. ඉතින් මෙන්න මේ කාලය තුළ මේ කය දෙස බැලීම තුළ, අනිත් අය දෙස බැලීම තුළ කයක් ලැබෙනවා, සුන්දරයි ලස්සනයි, තාරුණ්‍යයටපත් වෙනවා, සුන්දරයි ලස්සනයි, මැදිවියටපත් වෙනවා, සුන්දරයි ලස්සනයි, යමක් ශක්ති සම්පන්න බවක් තිබෙනවා. ඊට පස්සේ දුර්වර්ණ වෙන්න ගන්නවා, සුන්දර වෙනවා, සත්‍ය පිරිහි යනවා, අඩපණ වෙනවා.
ඒ වගේම පෙර කළ පරිදි පස්දොර පාවිච්චි කරන්න බැරි වෙනවා. අනතුරුව පොළොවට පස් වෙනවා. අපි කීවට මම කීවට ඒක ආපහු මහ පොළොවේම කොටසක් බවට පත් වෙනවා මහ පොළොවෙන් හටගෙන. ඒකත් තේරෙනවා. නමුත් ඒ මහ පොළොවෙන් හටගෙන මහ පොළොවට පස් වෙන එක තුල කවුද ඉන්නේ? එයාද මම? හොයලා බලන්න වෙනවා. අන්න එතකොට තමයි අර ගාථාවේ සඳහන් කරුණු දෙක තේරුම් ගන්න වෙන්නේ. භික්ෂුව දුටු කාරණේ උපමාවකින් පෙන්වුවා බුදුරජාණන් වහන්සේ. ඒවං ලෝකං අවෙක්ඛන්තං. මෙන්න මෙහෙම ලෝකේ බලන්න පුළුවන් නම් එයා මායයට අහු වෙන්නේ නැහැ. මච්චු රාජාන පස්සති. දැන් අර මම පෙරකී පෙළවල යන ඔක්කොම ජීවිත අවසානයේ මායයට අහු වෙනවා. අන්න ඒ නිසා යථාර්ථයේ බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි ලෝකේ බලන එක. දියබුබුලක් සේවහා නැතන දෙකක් වශයෙන් සහ කවදාවත් නොලැබෙන මිරිඟුවක් වශයෙන්. යථා පස්සී මරීචිකං. යම්සේ ඔබේ සිතේ පවතින ඉලක්කය අරමුණ යන්න එහාට ඈතට යන එකක් කරුණාම කවදාවත් ඇති නොවන එකක් වශයෙන්. මේකෙන් සමාජයට කියන්නේ නැහැ දක්ෂ වෙන්න එපා, ඉගෙන ගන්න එපා, හරි හැම්ම කරන්න එපා, සමාජයට මෙහෙවරක් කරන්න එපා කියලා හැම. ඒ හැම යම් මාර්ගයක හැමෝම යන්න වෙනවා. නමුත් එහි යථාර්ථය එයින් කෙරෙන්නේ ජීවනෝපාය සකසා ගැනීම පමණයි කියන එක කල්ැතුව තේරුම් ගන්න. ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා. ඔක්කොම ලැබෙයි කියලා දරුවෝ කල්පනා කරනවා. මටත් මතකයි සාමාන්‍යයෙන් මගේ සමවයසේ අය තමන්ගේ ජීවන ගැටලු වලට රස්සාවක් තිබුණොත් ඔක්කොම හරි කියලා තමයි හිතන් ඉන්නේ. නමුත් රස්සාව ආරම්භ බලපුවම මේකේ ස්ථානීය දුර උසස් වීමක් නැතිකම එහෙම නැත්නම් වැටුප් මදිකම ඒ වගේ තව නොයෙක් ඉතනින් එහා පැත්තට ආයෙත් ප්‍රශ්න මාරුවක් ඉල්ල ගන්න ඕනකම බලන්න එහෙම නැද්ද කියලා. ලබාපු එකේ නෑ ඉන් එහා එකේ තියෙනවා කියන එක මම දකිනවා හැමතැනම. මෙන්න මේ නිසා ඒ ජීවිතයක් ගත කරන අතර තවත් ජීවිතයක් හොයාගන්න වෙනවා. එය තථාගතයන් වහන්සේ ඔබේ ඒකට කියන වචනයක් පවතිනවානේ සෙල්ෆි කැමරාව. නැත්තම් Tamanගේ පින්තූරයක් ගන්න පුළුවන් කැමරාව තුළ Tamanගේ පින්තූරයක් ගන්නවා ලෝකෙත් එක්කලා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේ ස්වකීය දේශනා ශෛලීන් තුළ දේශනා විලාසයන් තුළ ඔබ දකින්නට වඩා ගැඹුරින් පෙන්නනවා. අන්න එතන මේ වරද පෙන්නනවා. ඔබ මේ යන ගමනේ අර හාවා වැරදි විදිහට හිතපු නිසා තමයි දුවන්න සිද්ධ වුනේ කියන එක වගේ ඔබේ වැරදි චින්තනයක් තමයි මේ සසර ගමන හදන්නේ කියලායි පෙන්වන්නේ. ඒකයි ඒක ඇත්ත කතාව. සසර ගමන තියෙන දෙයක් නෙමෙයි Tamanගේ වැරදි චින්තනයක් තුළ සසර ගමන හැදෙනවා. ආපහු ගිහින් බැලුවහම එතකොට ගමන හදන්න දෙයක් නැති බව තේරුම් ගන්න පුළුවන්. අනේම අපේ ජීවිතය තුළට අපි ආපහු යන්නේ කොහොමද? මේ ළමා කාලේට යන්න කියන එක නෙමෙයි. අප තුල බලන්නේ කොහොමද කියන එක. අන්න එතකොට මෙතෙක් භාවිතා නොකළ වචන ටිකක්, පාලි ටිකක් ඔබට පාවිච්චි කරලා කියන්න සිද්ධ වෙනවා. ඒක අපේ දේශනාවල නෙමෙයි තථාගත බුදු පියාණන් වහන්සේගේ දේශනාවල හැම එකකෙම තියෙන කාරණයක්. නිසා අපව ගැඹුරින් විමසා බැලීමේදී අපට පෙනෙන්න ඕන අප මෞකසින් බිහිවි ජීවිතාවසානයේ මේ යන පුද්ගලයෙක් වශයෙන් දැක්කට ඒක අංග සම්පූර්ණ දැක්මක් නෙවෙයි කියලා. අපි කතා බහ කරන නිසා යන නිසා කැම්බීම් ගන්න නිසා අපට පණ තියෙන සත්වයක් පේනවා. පුද්ගලයෙක් පේනවා. නමුත් මේ පුද්ගලයාට සිතෙහිම අයින් වුණොත් මොනවත් කරන්න බැරි අහිංසකෙක් මේ කය. ඒක හරිද බලන්න? හරි. ඒක හරි. සිහි නැති වෙලා වැටුනහම එහෙමම තියෙනවා. කවුරු උස්සගත්තොත් තරනහම දන්නේ නැහැ නැත්නම්. එහෙම නැත්නම් මහ ලොකු චණ්ඩිකම් කළොත් එහෙම ධනවතෙක් වෙලා හිටියොත් එහෙම තව ලෝක දේවල් වලින් හිත පුරවන හිටියොත් එහෙම හදිසියෙ මැරිලා වැටුනොත් එහෙම අර ලොකුකම් මොකක්වත් දැන් නැහැ ශරීරයට. තවත් මෝචරියට ගෙන යන්න පුළුවන් මල සිරුරක් විතරයි. ලොකු කුඩා ભેදයෙන්තරව ඕනෑම කෙනෙකුගේ.
එහෙනම් ඒ සියල්ල කොහෙද තිබුණේ? ඒ සියල්ල පවතින්නේ කයකට සිතක් ඇති විට. එපමණකින් ප්‍රමාණවත් වන්නේ නැහැ. තථාගතවරු පැහැදිලි කර පරිදි මේක පෙන්නනවා සිත කියන්නේ මව කුසෙන් බිහි ජීවිතාවසානයේ දක්වා තිබෙන එකක් නෙවෙයි. ඒක ඇසෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට දිවෙන් කයට මාරු වෙන එකක්. නිකන් ඔය දුම්රිය මාර්ගයේ පවතින සම්දිස්ථාන. ඒවදී යම් අයට කියනවා මාරු වෙන්න කියලා. එතනින් එහා පැත්තට මේ ගිය දුම්රිය යන්නේ නැහැ තවත් වෙන එකක් යන්නේ කියලා. මේ කියන්නේ එකපාරක් තව. අනේ වගේ මේ ජීවිතය තුළ අපිට සිතින් ඇහෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට මාරු වීමක් සිදු වෙනවා. අරමුණෙන් අරමුණට. අරමුණෙන් අරමුණට මාරු වෙනවා නම් ඒ අරමුණෙන් අරමුණට මොකුත් යන්නේ නැත්නම් ඇහැට පේන රූපේ නෙවෙයි නම් කනට ඇහෙන ශබ්දය දැන් ඉන්නේ ශබ්දේ නම් තව ටිකක් යනකොට ශබ්දය අතහැරලා ගන්ධේ නම් ඉන්නේ මේ රූපයෙන් ශබ්දයට ශබ්දයෙන් ගන්ධයට ගන්ධයෙන් රසයට ආවේ කවුද? කවුරුත් ආවේ නැහැ. එවිට ඒ මොහොත තුල ඉන්නේ කවුද? මේක තමයි ඔබ මේ මතක් කළ පරිදි බුදු සමයෙන් උගන්වන කාරණේ අනුව ගැඹුරින් ජීවිතය හදාරණ එක. එවිට අවුරුදු 100ක් 120ක් පවතින ජීවිතයක් නෙවෙයි අපට පවතින්නේ අසුරු ගසන තැනකින් ඉපදී නැතන ජීවිතයක්. ඒක කවදාවත් දැසට ගෝචරය කරගන්න ලැබෙන්නේ නැහැ. ඒකට බුදුරජාණන් වහන්සේ ත්‍රිපිටකය තුළ නමක් තබලා තිබෙනවා. ඇස කන නාසය දිවකය හෝ සිත මුල් කොටගත් බාහිරින් හමු වෙන අරමුණට එකතු වීම තුළ හටගන්නා වූ ධර්මතාවයක් කියලා. බාහිරින් හමු වෙන කාරණා මුල් කොටගෙන සිත්හි හටගන්නා වූ ධර්මතාවයක්. මේ සිත්හි හටගන්නා වූ ධර්මතාවය අපි එහෙම දකින්නේ නැහැ. අපි දකින්නේ ඒක ලෝකේ දකින්නයි කියලා. අපි මේ කතා කරන්නේ අපි ලෝකේ දකින්නයි කියලා, ලෝකේ තිබෙන දේවල් බලනවායි කියලා. ඒක යථාර්ථයක් නෙමෙයි ආයථාර්ථයක්. දැන් මේ අහන්නේ මගෙන් ජීවිතේ යථාර්ථයක් පිළිබඳවනේ. ලෝකේ තිබෙන දේවල් වල උදව්වෙන් තමන් හදාගත්ත පරිදි සිතට එන දේවල් දකින්නවා අහනවා හැම දෙයක්ම තම තමන් රුචි පරිදි. බැලුවම මේ ජීවිතේම නිර්මාණ රතියක්. නිර්මාණය කරගත්ත රතියක්. සමහර විට තමන්ට නිර්මාණය කරගන්න බැරි වුණා අම්මලා තාත්තලා යාන වාහන ගෙවල් දොරවල් හදලා දීපුවාම පරිනිර්මිතයක්. අනුනිර්මාණය කරලා දීපු ටිකක් භුක්ති විඳින්න. සමහර දරුවන්ට කිසිම කරදරයක් නැතුව මේ අදාළ අවස්ථාවට එනකොට යාන වාහන නිවාස රැකියාව මේ සියල්ල සකස් කරලා විදේශ සංචාරයකුත් හදනවා සමහර තාත්තලා මදු සමය ගත කරන්න. එතකොට ඔහු නෙමෙයි හදාගත්තේ. මව්පියන් නිර්මාණය කරලා දුන්නා. මේ වචන වල අර්ථ තේරුම් ගන්න. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහට ලබාගත් ජීවිතය තුළ යොමු වීම් දෙකක් තිබෙනවා. එකක් බාහිරයට යොමු වී බාහිර සැප සම්පත් සොයා යාම. එකක් බාහිරයේද සැප සම්පත් තිබෙන්නේ මේවා Tamanගේ සිතේද පවතින්නේ මේක සැබෑවක්ද මීට වඩා ගැඹුරු දෙයක් තියනවද කියලා සොයා යාම. මේ බාහිර දේවල් වල සැප තියනවා කියලා හොයා යාම කියන වචනෙට ත්‍රිපිටකයේ තියෙන වචනේ තමයි කාමයේසනා. අන්න කාමයේසනා සඳහා ජීවත් වෙන්න තමයි මේ මව්පියන් ගුරුවරුන් අධ්‍යාපනඥයින් සියලු දෙනාම ලෝකෙ පුරුදු කරන්න හදන්නේ. එපමණයි කියලා හිතනවා වුන්ට පේන හැටි. තව ඒසනාවක් තිබෙනවා මේ අපට අදාළ නැති වුණත් වනාන්තරගත වෙලා මේ මනුස්ස ලෝකෙන් එහා පැත්තට තව දේවල් හොයපු එකක් භවයේසනා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ ජීවිතය තුළ වෙනත් දෙයක් හොයන්න කියනවා. බ්‍රහ්මචර්යේසනා. අන්න ඒ බ්‍රහ්මචර්යේසනා කියන්නේ මොකද්ද? බඹසරස වීම. ඒක හොයාගන්න. ඒකට තමයි මම අර පාරක් පෙන්වුවේ. ජීවිතේ එකක් වශයෙන් දකින්න නැතුව මේ මොහොතේ හටගන්න සිද්ධි එකක්. ඒ හටගෙන අවසන් වෙනවා. නමුත් අවසන් වුණාට එතනින් නිමා වෙන්නේ නැහැ. ඒකේ සම්බන්ධීකරණයක් යටින් පවතිනවා. විදුලිය බල්බ් වැලක
දිගටම එකක් පත්තු වෙලා නිවෙනකොට අනික පත්තු වෙන්න සකස් කරලා තියෙනවා. එතකොට පෙනෙන්නේ බල්බයක් පත්තු වී නිවෙනවා විතරයි. නමුත් උඩින් යටිපැත්තෙන් මේකට සම්බන්ධයක් තියෙනවා. යටිපැත්තෙන් සම්බන්ධය තමයි අර පරිපත සම්බන්ධයේ පත්තු වෙනවා කැඩෙනකොට නිවෙනවා. ඒ මොහොතේම සම්බන්ධ කරලා තියෙනවා අනිත් එකට. එතකොට දැල් වෙනවා. ඒක කැඩෙනකොට නිවෙනවා. එතකොට මේක තුල අපට විදුලිය ගමන් කරනවා පේනකොට ගමන් කිරීමකුත් නැහැ. ඒ මොහොතේ පරිපත සම්බන්ධයෙන් හට ගැනීමක් නිවීමක් වගේ දෙයක් සිද්ධ වෙන බල්බෙන් බල්බයට. බල්බෙන් බල්බයට හට ගැනීමක් නෙවෙනවා වගේ බුදුරජාණන් වහන්සේ වදාරනවා ඔබ ස්කන්ධ පහෙන් පහට උපදිනවා මැරෙනවා. ඔන්න ජීවිතයේ යථාර්ථය. උගතෙක් බුද්ධිමතෙක් ධනවතෙක් ස්ත්‍රියක් පුරුෂයෙක් ගිහියෙක් පැවිද්දෙක් වුණත් ස්කන්ධ පහෙන් පහට ඉපදෙනවා මැරෙනවා. දැන් මේකේ ආත්ම කොට ගැනීමේ විචිත්‍රත්වයක් තියෙනවා. ඒක තමන්ට කැමති පරිදි. ඒක තමයි භව ගමන හදන්නේ සහ ස්කන්ධ පංචකයේ ආත්මය කියන දෘෂ්ටිය තුළ තමයි අපාය දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ සංසාරේ නිර්මාණය වෙන්නේ. එතකොට අර දුවනවා. දැන් දුවන්න පටන් ගත්තා. හොඳ ඒවා. ඊට එහා පැත්තට ගැලවෙන්නට දුවනවා. මනුෂ්‍යත් ඒ නිසා Taman පිටුපස මරණය එනවා මේකෙන් ගැලවෙන්න. සල්ලි තිබුණොත් පුළුවන්, නිරෝගී වුණොත් පුළුවන්, දේශපාලන බලය තිබුණොත් පුළුවන්, විදේශ රටකට ගියොත් පුළුවන්. තවම ඔය කාරණා ඔස්සේ මේකෙන් ගැලවෙන්න පාර හොයා ගන්නවා. නමුත් තථාගතයන් වහන්සේ වදාහරලා තිබෙනවා කිසිවෙකුට ලැබුණේ නැහැ. අන්න ඒ නිසා තමයි මේ තුල සිදුවෙන දේ තථාගතයන් වහන්සේ පෙන්වන්නේ. මේ ගමන් කරන ජීවිතය තුල ඔබට නොදැනෙන්නට ඔබට දුක් ගෙනත් දෙන්නා වූ මූලයක් චිත්තාභ්‍යන්තරේ රෝපණය වී බලවත් වෙනවා. අන්න ඒ කෙරෙහි අවධානය යොමු කරන්න. ළමා කාලෙන් පටන් අරන් ජීවිත අවසානය දක්වාම මේ බාහිර කාරණා පිටපත ලුහු බැන්දොත් අභ්‍යන්තරේ අර කයට හොරෙන් කය තුල හට ගන්නා වූ පිළිකාවක් ජීවිතය අවසන් කරනවා. ගසේ සාරයේ උරාගෙන ගසේ රෝපණය වෙන්නා වූ පිළලක් ගස මරා දමනවා. ඔබට පේනවද මේ උදාහරණ? එතකොට ගසේම සාරය තමයි ගන්නෙ. නමුත් අන්තිමට කරන්නේ ගස මරා දාමන එක. අපේම සාරය තමයි ගන්නෙ. නමුත් කොතන හරි පිළල කියන එක පිළිකාව කියන එක රෝපණය වුණොත් ඒ පවතින්න නෙමෙයි ඉන්පස්සේ. එයා බලවත් වෙලා අපිව මරා දමනවා. මෙන්න මේ හා සමාන අහිතවත් අවඩක් ඇති දෙයක් වශයෙන් තමයි තථාගතයන් වහන්සේ මිනිසුන්ගේ ජීවිතයට ලෝභ මූලය සහ ද්වේෂ මූලය සහ මෝහ මූලය පෙන්වන්නේ. මෙන්න මේ බාහිර ਸਰවපිත්තල ලෝකයේ ඔස්සේ ලුහු බැඳපුවම මේ තුන ජීවිත අවසානයේ දක්වා බලවත් වීම තුළ හොයපු දේ හම්බුනේ නැහැනේ කියලා පශ්චාත්තාපය හිමි වෙනවා. මතක තබා ගන්න ඕනේ. එනම් යථාර්ථය කොහොමද මේ ගාථාවල පෙන්වලා තිබෙන්නේ? මට මතකයි එක්තරා ගාථා 9ක් තියෙන සූත්‍රයක් පවතිනවා. 3ක් ගත්තත් මේක හොයන්න පුළුවන්. අපි ගනිමුකෝ මෙහෙම. මැද එක ගනිමු අපි. ලෝභ වලට වෙනම තියෙනවා, දෝෂ වලට වෙනම තියෙනවා, මෝහ වලට වෙනම තිබෙනවා. දෝෂනේ ඔබට හුඟක් තේරෙන්නේ. දෝෂෝ අත්තං නජානාති. එහෙම නැත්නම් ඊට මුලින්ම කතාවක් තියෙනවා. අනත්ත් ජනනෝ දෝෂෝ. ඔබේ හිතේ හට ගන්නා වූ මේ රෝපණය වෙන්නා වූ වර්ධනය වෙන්නා වූ දෝෂෝ නැත්නම් තරහව අනර්ථයක්ම ජනනය කරනු ලබනවා. දෝසං චිත්ත ප්‍රකෝපනෝ. ඒක ඔබව කලඹනවා ප්‍රකෝපමත් කරනු ලබනවා හටගත්තාම. එතකොට ඔබ අන්දන්තමං තදා හෝති යං දෝසං සහතේ නරං. යම් කිසි නරේක් පුද්ගලයෙක් මෙයින් අන්ධ වුණොත් එහෙම මුසපත් වුණොත් එහෙම ඔහු ඇත්ත නොපෙනෙන අන්ධයෙක්. අන්න මිරිඟුව ඊට පස්සේ යන්නේ. ඒ වගේම දෙවෙනි ගාථාවෙන් පෙන්නනවා දෝසෝ අත්තං නජානාති. දෝසෙන් මුසපත් වුණාම අර්ථයක් යහපතක් දන්නේ නැහැ. දෝසෝ ධම්මන්න පස්සති. එහුට ධර්මයක් පේන්නේ නැහැ. තේරුම් ගන්න. එතකොට මෙන්න මේ කාථා දෙකෙන්ම පෙන්වන්නේ වැරදි පැත්තට යන එක. අන්තිමට යෝච දෝසං පහන්ත්වාන දෝෂ නෙය්යේ නදුස්සති. යම් කිසි පුද්ගලයෙකුට මේ
ද්වේෂය අතහැර දමලා ද්වේෂ වෙන්න ඕන තැන ද්වේෂෙන් සහගත නොවී ඉන්න පුළුවන් නම් ඒක තමයි තථාගතයන් වහන්සේගේ පාර. ද්වේෂය රෝපණය කරලා වැඩෙන එක මිනිසුන්ගේ පාර. ඒක අතහැර දමලා දෝෂමටපත් යුතු තැන දෝෂ නොවී ඉන්න ජීවිතය සකස් කරගන්න එක තමයි තථාගතයන් වහන්සේගේ පාර. එතකොට ඒක තුළ වෙනත් ජයග්‍රහණයක් තිබෙන බව. වෙනත් මාවතක් විවෘත වෙන බව. අර තමන් රැස් කරන කර්ම ශක්තිය තුළ මාවත උණොන්ට විචිත්‍ර වෙන බව. කාම රූප අරූප වශයෙන් සහ දුගති සුගති ගාමී වශයෙන් විචිත්‍ර වෙන බව. නමුත් මේ උන්වහන්සේ වදාළ පාරදී ඔක්කොම එක තැනකදී හමු වෙන බව. පැහැදිලි කරලා තිබෙනවා. ඉතින් උන්වහන්සේගේ මේ ජීවිතය පිළිබඳ විග්‍රහයේදී පැහැදිලි කරන්නේ අනන්ත ජීවිතවල සංසාරවල ಜಾති ආගම් කුලෝ ඉපදෙමින් මේ බාහිර ලෝකෙත් එක්කලා තරඟ කරලා දිනන්න උත්සාහ කරලා පෙරදිලා ඇවිදින් බුද්ධෝත්පාදයක මිනිසත් බව ලබා පරපුරින් හරි බුදුන් වහන්සේ කෙරෙහි විශ්වාසයක් ඇතුව උපදින එකේ තව ටිකයි මේ සංසාර ගමනේ නිමාව සඳහා ජීවිතය යොදා ගැනීමට ඔබට තියෙන්නේ කියන එකයි පෙන්වන්නේ. මනුස්සලාභං ලද්දාන සද්ධම්මේ සුප්පේතිය කියන්නේ පෙන්නේ එකයි. මනුස්ස ප්‍රතිලාභයේ සමග ඔබට මේ ජීවිතය පිළිබඳ බුදුවරු පැහැදිලි කරන යථාර්ථය තේරුම් ගන්න පුළුවනි නම් ඒ තත්වයක් තුළ ඔබට පුළුවන්කමක් තිබෙනවා අදාළ මග වෙනස් කරගන්න. එහිදී අපි අර ගත්ත කතාවට එන්න වෙනවා. මේ සියලු බාහිර කාරණාවලට උන්වහන්සේ නමක් තියෙනවා. ඒ බාහිර වශයෙන් විචිත්‍ර විවිධ කාරණා යොදාගත්තට ඒවැ ඇතුළත කාරණේ තියෙන්නේ පංචස්කන්ධය ආත්ම කොට ගැනීම නම් වූ වරද කියලා පෙන්නනවා. ඒ පංචස්කන්ධය ආත්ම කොට ගන්නවා කියන්නේ කයමම කොට ගන්නවා කියන එක නෙවෙයි. ඒ මොහොතට එන අදහසට ඇලෙනවා ගැටෙනවා උලා වෙනවා. ඒ මොහොතට එන දේ මමත්වෙන් ගන්නවා. ඒ මොහොතේ එන දේ තුල මම ඉන්නවා. අන්න ලෝකයට හෙලි කරගන්න බැරි වුණු කාරණාව ඒක තමයි. ඒ බුදු සමයෙන් පෙන්වන මම යන්න ඒ මොහොතට එන දේ තුල Taman හදාගත්ත මුලාවක්. ඒ මුලාව තමයි මේ අවුල නැත්තම් මිරිඟුව සකස් කරලා දෙන්නේ නැත්නම් මේ වැරදි පාර හදලා දෙන්නේ කියන එක තමයි තථාගතයන් වහන්සේ වදාරන්නේ. නමුත් යථා බුබ්බල කම්පස්සේ යම් ආකාරයෙන් ඔබට මේ දිය බුබුල හටගත්ත ගමන් නැසෙන එකක් කරුණාම ඒකේ සාරයක් නැහැ කියලා දකින්න පුළුවන් වගේ පංචස්කන්ධ ධර්මය හට ගන්නවා. නමුත් ඒක නැසෙනවා. ඒක සමග ඇලුනොත් තමයි සසරක් හැදෙන්නේ. නැත්නම් මේක හටගෙන නැසෙන දෙයක් පමණයි කියලා දකින්න පුළුවන් නම් ඒක ඇතුලේ හිස් දෙයක් තියෙනවා. දැන් බුබුලක් තුල හිස් දෙයක් තියෙනවා වගේ ජීවිතය තුල මේ ලෝභය දේශේ මොහේ නම් දෙයක් තියෙනවා කියලා ගන්න එක වෙනකොට ඒවා අර්ථ ශූන්‍ය දෙයක් වශයෙන් දකින්න පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම යථාපස්සී මරීචිකං හැම දෙයකදී මිරිඟුවක් වශයෙන් දකින්න. ඒවං ලෝකං අවෙක්කන්තං අන්න එතන මෙන්න මෙහෙම ලෝකේ බලනවා නම්. දැන් ලෝකේ කියන්නේ බාහිර ලෝකේ නෙවෙයි. මතක තබා ගන්න. අපි ලෝකේ කියන්නේ පෘථුවියට, අපි ලෝකේ කියන්නේ දෙවෙනි තුන්වෙනි පළවෙනි ලෝකවලට. අනේ පෘථුවියට ලෝකේ කියනවා වගේම ආර්ථික විද්‍යාඥයන් පළවෙනි තුන්වෙනි කියලා ලෝක හදනවා වගේ බුදුරජාණන් වහන්සේත් ලෝකාර්ථයක් දීලා තියෙනවා. මේ ඇස මූලික කොටගත්, කන මූලික කොටගත්, නාසය මූලික කොටගත්, ඉන්ද්‍රිය මූලික කොටගත් මේ මොහොතේ හටගන්න එක ලෝකය. ඒ ලෝකයට කියනවා රූප වේදනා සංඥා සංකාර පහ කියලා. ඒකේ ඔබට ලෝභය තියෙනවා, ද්වේෂය තියෙනවා, මෝහය තියෙනවා, ඊර්ෂ්‍යාව තියෙනවා, පව තියෙනවා, පින තියෙනවා, ධානය තියෙනවා, මේ ඔක්කොම තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාහරන්නේ යස්මාචකෝ ආනන්ද ශුඤ්ඤං අත්තනේනවා අත්තනියේනවා. කොහොමද පදේ ආරම්භය තිබෙන්නේ?
ශුඤ්ඤලෝකෝති බන්තේ උච්චති කිත්තාවතානකෝ බන්තේ ශුඤ්ඤලෝකෝති උච්චති. ස්වාමිනී ලෝකේ ශූන්‍යයි කියලා කියනවා. ශූන්‍යයි ලෝකේ ශූන්‍යයි කියලා කියනවා. කොපමණකින්ද ලෝකේ ශූන්‍ය වෙන්නේ? අනදන් මේ දහම් පදයේ තේරුම් නොගත් අය බාහිර ලෝකෙට ලෝකෙ කියලා අරගෙන ඕක විද්‍යානුකූලව බෙදලා ගස් ගල් පර්වත මේ ඔක්කොම ආපහු මූලද්‍රව්‍ය ටිකක් විතරයි කියලා විද්‍යාත්මකව අරගෙන එහෙම නැත්නම් ධර්මයෙන් අර පඨවි ආපෝ තේජෝ වායු හතරක් විතරයි ඒකේ වර්ණ ගන්ධ රස ඕජාරණව වෙනම පඨවි ආපෝ දෝ පේන්නේ නැහැ ලෝකේ ද්‍රව්‍ය නැහැ හින්දා ආසා කරන්න දෙයක් නැහැ කියලා හදපු බණකුත් තියෙනවා. ලෝකෝත්තර බණක් නෙමෙයි ලෞකික බණක්. ඇහැට පේන එකක්. නමුත් ලෝක කියන්නේ ඒකට නෙවෙයි. මෙන්න මේවා හැම දෙයක්ම අපි දැනගන්නේ කොහෙන්ද? මේ ලෝකේ තියෙන ඕනෑම දෙයක් දැනගන්නේ Tamanගේ ඇසේ කනේ නාසයේ පහළ වෙන සිතක් මගින්, සිතට එන අදහසක් මගින්. ඒ සිතට එන අදහස තමයි රූප වේදනා සංඥා සංකාර පහක් කොට බුදුන් වහන්සේ වදාරන්නේ. ඒක ලෝභයෙන් යුක්තයි, ද්වේෂයෙන් යුක්තයි, මෝහයෙන් යුක්තයි, ඊර්ෂ්‍යාවෙන් යුක්තයි, ක්‍රෝධයෙන් යුක්තයි, මානෙන් යුක්තයි. අන්න ඒක ශූන්‍ය නැහැ තිබෙනවා. අන්න ඒවත් තිබෙන නිසා තමයි කෙනෙකුට ඒවට අදාළ ඇලුම් ගැටුම් සහිතව මේ ජීවන ගමන අවුලකටපත් වෙන්න සිද්ධ වෙලා තිබෙන්නේ. නමුත් අපට පුළුවන්කමක් තිබෙනවා නම් මෙන්න මේ කාරණේ තේරුම් අර ගැනීම තුළ මේ පේන දේවල් අපි කතා කළේ මිරිඟුව කියන එකේ තේරුම කොතරම් එහාට ගියත් හමු වෙන්නේ නැහැ කියලා. මිරිඟුවක් වශයෙන් දකින්න. ඒකේ තේරුම මොකද්ද? තියෙනා වගේ පේනොත් නැහැ කියන එක නේද? අන්න ඒ නිසා මිනිසුන් පුරුදුනේ ස්කන්ධ පංචකයේ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යුක්ත කොට දකින්න. ඒ ගමන තමයි අනුසෝතගාමී කියලා කියන්නේ. යන පැත්තට යන කියලා කියන්නේ. ඒක තමයි අසාරේ සාරමතිනෝ කියලා කියන්නේ. සරු නැති දෙයක් සරු අදහසෙන් අරගෙන ඉතින් බුදුන් වහන්සේ වදාරනවා තේ සාරන්න ආදිගච්ඡanti. උන් කවදාවත් සාරයක් ලබන්නේ නැහැ. මොකද ඔහුගේ සංකල්පය මිත්‍යා. එතකොට අන්න මෙතන බුදුන් වහන්සේ පැහැදිලි කරලා දාරනවා දරුවෙක් තරුණියටපත් වීමත් සමග මේ කරුණ තේරුම් ගන්න පුළුවනි නම් එවිට මේ අරමුණට ඇලීමෙන් මම බවට පත් වෙන බව සහ මමත්වයේ හැදෙන බව. ඒ තුළින් නැති සසරක් හැදී ගමනක් ආරම්භ වෙන බව. සසරක් හදා ගන්න පටන් ගන්න බව. එවිට ස්කන්ධ පංචකය ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන් යුක්ත බව. එයම මිනිසාට බලාපොරොත්තු නොවන අපහානයේ පීඩාව ගෙනත් දෙන බව තථාගතයන් වහන්සේ පැහැදිලි කරව දාරවනවා. මෙන්න මේක දරුවන්ට ලබා දෙන්න පුළුවන් නම් ජීවිතයේ යම් මුල් අවස්ථාවකදී. එතනින් එහාට ජීවන ගමන මාරු වෙනවා. නැත්තම් දැක්ම මාරු වෙනවා. ආත්ම දෘෂ්ටිය මුල් කොටගත් ජීවිතයේ අවසානයේ පරාජය වෙන ජීවන ගමන වෙනුවට අනාත්ම දර්ශනය මුල් කොටගත් සසරට හැදෙන එක, සසරට බැඳෙන එක වෙනුවට ලෝභ දේශ මොහ රැස්සෙන එක වෙනුවට ලෝභ දේශ මොහ සෙවෙන ගමනක් ආරම්භ වෙනවා. 15න් වෙන්න පුළුවන්, 10න් වෙන්නත් පුළුවන්, 20න් වෙන්නත් පුළුවන්. වර්තමානයේ මෙතරම් අඩු වයසකදී මේක දෙන්න බැරි මේ ඔවුන්ගේ ඔළුවලට පටවලා තිබෙන ආගමික මතිමතාන්තර සහ අර අධ්‍යාපනයේ සියල්ල ලබා දෙයි කියලා පූර්ණ කාලීන අධ්‍යාපනයට යොමු කිරීම. නින්දක්වත් නිදා ගන්නවත් දෙන්නේ නැතුව උදේ අවදි වූ තැන් පටන් ඇඳුම් ටිකකුයි වතුර බෝතලයකුයි හුඟක් බෑග් කොණ්ඩ පටවලා කිලෝ 5ක් 6ක් 10ක් විතර පිටත් කරනවා. පාසලුත් යන්න, උදේත් පන්තියකට ගිහින් පාසල් යන්න, හවසත් පාසල් ගිහින් පන්ති වලට යන්න, රෑ 12ට විතර ගෙදර එන්න කියලා අධ්‍යාපනයේ වටිනාකම පෙන්වනවා දරුවෝ. මේ තුලම වුන් තමන්ගේ ජීවිතයේ ළමා කාලේ නැතුව අපට වගේ පීඩාවටපත් වෙලා ඊට පස්සේ ආවේගශීලී අය බවටපත් වෙලා අර ඇතුළත ලෝභ දේශ මොහ බලවත් කරන්නා වූ අසංවේදී පුද්ගලයෝ බවටපත් වෙනවා. ඉතින් අන්තිමට මොකද වෙන්නේ? සරුංගලයට නූල් දෙනවා. නමුත් සරුංගලේ ඉහළ ගියන් පස්සේ මොකද වෙන්නේ? නූල් දුන්න අයට නෑ, කැඩිලා වෙන වහට හරි යනවා. මම ඔය කියන වචනවල අර්ථය තේරුම් ගන්න බලන්න. මට කතා කළ මව්පියෝලක් කතා කරනවා මේ සරුංගලයට නූල් දීපු හැටි. අපි ගුරුවරු අපේ ධනෙ ඔක්කොම වියදම් කරලා අපේ දරුවෝ
කීප දෙනාට ඉගෙනුවා. නමුත් අපි දහම් පාසල් යව්වේ නැහැ. ඔවුන් ඉගෙන ගත්තා. ඉගෙනගෙන උගතුන් බවට පත් වෙලා එක එක්කෙනා මේ විදේශගත වුණා. විදේශගත වුණ දවස්වල නම් අපිට කතා බහේ මත් කළා උදල් ආධාරත් එව්වා. දැන් නම් කවුරුත් අපිත් එක්කලා කතා කරන්නේ නැහැ. දැන් අම්මා තාත්තා තමයි නූල් දුන්නේ සරුංගලයට. දැන් සරුංගලේ මෙහෙ නැහැ. නූල් දුන්නට වෙන තැනක. ආත්මාර්ථකාමී මිනිසුන් හදන්න. ඕක තමයි යෝකේ වෙන්නේ ඔය. ඔබ මේ අධ්‍යාත්මිකයේ පැත්ත සංවේදී පැත්ත අතහැරලා ආත්මාර්ථකාමී දරුවෝ හැදුවොත් ඔබට හමු වෙන දෙයක් නැහැ අන්තිමට. ඔවුන් සරුංගලේ ඉතින් හොළඟට අහුනහම යනවනේ ඕන පැත්තකට. මේ සුළඟ එක එක අය විසින් නිර්මාණය කරන සුළඟක්. ධනය, නිලය, කුලය, බලය, ආර්ථිකය, බාහිර සැප සම්පත් එහෙම නැත්නම් තව මොන මොනවා හරි පෙන්වන්න පුළුවන් ලෝකෙ ලබන්න තියෙනවා. හොයන්න යනවා. හැබැයි උන්ට බුදුන් වහන්සේ වදාළ පංචස්කන්ධයේ අනාත්මය අමතක වෙනවා, පංචස්කන්ධයේ ආත්ම තුළ හොයනවා. කවදාවත් හමු වෙන්නේ නැහැ. අන්න ඒ නිසා මම දකින්නේ අධ්‍යාපනයේට එහා පැත්තේ සාර ධර්ම අධ්‍යාපනය කියලා එකක් තියෙනවා. අවාසනාවකට අපි හැදුන වැඩුණ ඉගෙනගත්ත සහ උගන්නපු. අපි ඉගෙන ගත්තා විතරක් නෙමෙයි උගන්නනවානේ. දහම් පාසල් පොත තුළ මේ ගැඹුරු සාර ධර්ම අධ්‍යාපනය නැහැ. ආයෙත් ඉස්කෝලේ බුද්ධාගම පොත වගේම තවත් බුද්ධාගම පොතක් හදලා සිද්ධාර්ථ චරිතයලා ඔක්කොම ටික පාඩම් කරවලා විභාගයට පාස් කරලා ඒකක් ගන්න තැනට ළමයි ලෑස්ති කරලා තවත් ඉස්කෝලයක් කළා බවට පත් වෙලා. නමුත් දරුවන්ට දෙන්න ඕන ජීවිතේ ලෝභය, දේශය, මෝහය බලවත් කරගන්න නැතුව ජීවත් වෙන හැටි. ඒක අතහරින්න ජීවත් වෙන හැටි. බරපතල නෑ. තේරුම් කරලා දෙන්න පුළුවන්කමක් තිබෙනවා. එතකොට ඒක ප්‍රායෝගික ජීවිතය. අර අධ්‍යාපනය අතාරින්නෙත් නැහැ, රැකියාව අතාරින්නෙත් නැහැ. අර මව්පියපස්ථාන මොකුත් අතාරින්නෙත් නැහැ. ඒවා කෙරෙහි වඩා සංවේදී වෙයි. මොකද මේ ඔක්කොගෙම මිනිසා ඈත් කරන්නේ අනත්ත ජනනෝ ලෝභෝ, අනත්ත ජනනෝ දෝසෝ, අනත්ත ජනනෝ මෝහෝ කියන මේ කාරණා තුන. මෙන්න මේ කාරණා තුන බලවත් කරගන්න පාරකට ගියොත් ඒ බුදුන් වහන්සේ වදාළ පාර නෙවෙයි යන්නේ. ඒ නිසා 5න් නෙවෙයි 10න් 15න් 20න් ජීවන ගමන වෙනස් කරන ප්‍රතිපදාවක් බුදු සමයේ පවතින්නේ. ඇඳුම් මාරුවක් නෙවෙයි. ජීවන ගමන දර්ශනය වෙනස් කරන්න වෙනවා. ඉතින් මේක මගේ ධර්ම දේශනාවල හැමදාමත් පැහැදිලි කරන කරුණක්. ඒ නිසා අද මම මෙතනට ගැඹුරට ගන්නෙ නැහැ මේක. මෙන්න මේ කරුණ තේරුම් අරගන්න. තේරුම් ගත්තයින් පසුව අර අනත්ත ජනනෝ කියන පැත්තට ඒක බලවත් කරන්නේ අරමුණට එකතු වීම තුළින්. ඒ එන හැම අරමුණක්ම සමග එකතු වීම තුළින් එකතු වීමට කියනවා මගේ ආත්ම කොට ගැනීම කියලා. ඔන්න ඔය මිරිඟුවට අහු වෙලා ඉන්නේ. නමුත් බුදුන් වහන්සේ වදාරන්නේ ශූන්‍ය දෙයක් වශයෙන් බලන්න. මිරිඟුවක් වශයෙන් බලන්න. මිරිඟුවක් කියන එකේ තේරුම එහෙම දෙයක් ඒකේ නැහැ. අන්න දැන් ස්කන්ධ පංචකය ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් ශූන්‍ය දෙයක් වශයෙන් බලන්න කියලා ඔය පෙන්නන්නේ. ශුන්‍ය ලෝකෝ කියලා. ඒකයි ලෝකය. එතකොට ඒවෙන් යුක්ත වුණොත් මරණයටපත් වෙනවා. ඒවෙන් ශූන්‍ය වුණොත් අමරණීය වෙන්න පුළුවන්කමක් තිබෙනවා. අන්න ඒ දර්ශනය තමයි බෞද්ධ දර්ශනය කියලා කියන්නේ. අපේ පොත්පත්වල මහලුකට හදාරන්නේ බෞද්ධ දර්ශනය කියලා. බෞද්ධ දර්ශනය ලබා දෙන්න පුළුවන් වුණා නම් පුද්ගලයා අධ්‍යාත්මිකයෙන් පරිහානිය වළකිනවා. බාහිර ජීවනෝපාය හැමෝම සලසා ගත යුතුයි. ඒක ඉතින් Tamanගේ දක්ෂතාවයන්ට අනුව ඉහළ වැටුපක්, පහළ වැටුපක්, සුව පහසු අඩු විවිධ එහෙම කියලාත් නැහැ. සියලු ජීවිත තියෙන්න ඕන රටාවට. නමුත් ඒ එකක් තුලමත් ලැබුණේ ලෝක එකක් පුංචි එකක් කියලා අහංකාර වෙන එක හෝ මේ හීනමානයටපත් වෙන එක නැතුව යනවා. එයින් කරන්නේ ජීවනෝපාය සකසා ගැනීමයි. ඒකට කිසියම් ආකාරයක සුවපහසු සහ සුවපහසු අඩු එකක් වෙනවා. ඒක පිටවස කිසියම් ආකාරයක කර්ම ශක්තියකුත් තියෙනවා කියලා තේරුම් අරගෙන ලද දෙයින් සෑහීමටපත් වීම තුළින් අර ලෝභ දේශ මොහ මුහ බලවත් කරන්නේ නැති ඒවට එකතු වෙන්නේ නැති ඒවා සමග අල්ලගන්න නැති ජීවිතයකට සකස් වෙනවා. ඒවට එකතු වෙන්නේ නැත්නම් බලවත් වීම වෙනකොට ඒවා හීන වීම සිද්ධ වෙනවා. එතකොට ප්‍රතිපදාවට කියනවා පංචස්කන්ධය ආත්ම කොට ගැනීම වෙන මේ අනාත්ම දර්ශනය කියලා. මොහොතක් පාසාම මෙන්න මේ විදිහට බලනකොට තවත් මාවතක් විවෘත වෙනවා.
අරක ලෝභයේ ද්වේෂයේ මොහේ රැස් කිරීමෙන් යන දුක්ඛගාමිනී ප්‍රතිපදාව, මේක ලෝභයේ ද්වේෂයේ මොහේ ඡය කිරීමෙන් යන නිර්වාණගාමිනී ප්‍රතිපදාව. මෙන්න මේ නිර්වාණගාමී ප්‍රතිපදාවට එකතු වෙන්න තමයි මිනිස්සුන්ට බුද්ධෝත්පාදය තුළ මනුස්සකමක් ලබා දී තිබෙන්නේ සහ පාරම්පරික බෞද්ධකමක් හරි බුදුන් වහන්සේ කෙරෙහි විශ්වාසයක් හරි එහෙම නැත්නම් ඒවා පිළිබඳ අහන්න හරි ලැබිලා තිබෙන්නේ. එතකොට මේක දෙපැත්තම ජය ගන්න එකක්. දැන් අර ඒක නැතුව ගියාපම ආර්ථිකයේ පමණක් ජය ගන්නවා ජීවිතේ පරාදයි. නමුත් මේක අධ්‍යාත්මිකයේ ආර්ථිකයේ දෙකම ජය ගන්න පුළුවන්. අදාළ කරුණු තේරුම් අරගනිමින් ස්වකීය ජීවිතේ බැරි වුණා නම් මේක වයස අගනන් ඉන්නේ ඔබට මේක බැරි වුණා නම් ඊළඟ ආයත උපදෙස් දෙන්න. නැත්නම් දරුවන්ට මේ ජීවන ප්‍රතිපදාව සකස් කර ගන්නට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනාව වේවායි කියන පැහැදිලි කිරීම කරමින් මම මේ ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. දායකත්වයේ මෙම උතුම් ධර්ම දේශනය සඳහා සැදැහැති දායකත්වය දරනු ලබන්නේ කළුතර නාගොඩ STF පාර අංක 8 වෙනි පටුමග අංක 66න් 4 දරන නිවසේ පදිංචි මානෙල් මංගලිකා විතාන මහත්මිය සහ බෙරවල කලාවිල ලක්ෂ්මී නිවසේ පදිංචි සුභද්‍රා මල්ලිකා විතාන ඇතුළු සහෝදර සහෝදරයන් පිරිස විසිනි. දැනට වසර 27කට පෙර අභාවයටපත් විශ්‍රාමලත් ගම්පතිතුමන් වශයෙන් සිටි ආදරණීය පියාණන් වන පීටර් ගාමිණී විතාන සහ දැනට වසර 3කට පෙර අභාවයටපත් සෝමාවතී සිරිවර්ධන මෑණියන් යන දෙමාපියන් දෙපළට අමා මහ නිවන් සුව ලැබීම වෙනස මෙම උතුම් පුණ්‍ය කුසලයේ හේතු පාරමිතාවක් වේවා. ඔන්න මව්පියන් වෙනුවෙන් ඒ අයගේ ප්‍රාර්ථනාව. සිදුවෙන්නේ කෙසේදයි පිළිබඳව උන්ට ගැඹුරු අවබෝධයක් නැහැ. එමෙන්ම අද දින මෙම දායකත්වයේ දරන මානෙල් මංගලිකා විතාන මහත්මියගේ ස්වාමි පුරුෂයාණන් ඌද ගයන් වික්‍රමරත්න පුතුණුවන්ගේ ආදරණීය පියාණන් ඌද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් වශයෙන් ක්‍රියාවේ කොට 2014 දෙසැම්බර් මාස 1 වෙනි දින අභාවයටපත් වූ විල්සන් වික්‍රමරත්න මහත්මාණන්ට පියාතුමන්ට සසර බැමි වලින් නිදහස් ලබන අමාමහ නිර්වාණ සාන්තියට පත්වීමට මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මයේ ආනිසංස හේතු වේවා යන්න ප්‍රාර්ථනා කරනවා. එසේම දෙපාර්ශ්වයේ සහ වික්‍රමරත්න මහතාගේ මියගිය පරලෝකීය දෙමාපිය දෙපළ ඇතුළු සහෝදරයන්ද ඥාතීන්ද සියලුම පින් බලාපොරොත්තු වන ඥාති සමූහයද සිප් සතර ආදාරා යහගුණ දම් වර්ධනය කරගමින් අර්ථවත් ජීවිතයකට මඟ පෙන්වූ සියලු ගුරු භවතුන්ටද මෙම කුසල්වත් වේවා. ඔවුන්ටද නිවන් මඟ සාක්ෂාත් කර ගැනීමට මංපෙත් පෑදේවා. අද දින සුමధుර දම් දෙසමකින් සීල සමාධි ප්‍රඥා ගුණවර්ධනය කර ගැනීමට වග පෙන්වූ ගෞරවනීය දේශකයන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. තසු සත්‍ය අවබෝධ වේවා. උතුම් යතිවරයන් වහන්සේලාගේ ධර්ම දේශනා සහ ආශිර්වාදයන් දායකත්ව දරු අයට නිවන් මඟ පාරමිතාවක් සම්පූර්ණ වේවා. සම්‍යක් දෘෂ්ටික සක්දෙවිඳු සතරවරන් දෙවියන් ඇතුළු දිව්‍ය රාජ මණ්ඩල සියලු දෙවි බඹුන් මේ පින් අනුමෝදන්ව රටත් බුද්ධ ශාසනයත් හැමවත් ආරක්ෂා කරත්වා. මේකට නම් මං සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මොකද බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නේ මිනිස්සු වරනම දෙවියෝ නෙමෙයි. ඔතන නම් ඉන්න එපා කවදාවත්. දෙවියන්ට බාර දීපු බුද්ධ ශාසනය කාලකන්ණි වෙනව ඇරුණාම කවදාවත් ගොඩ එන්නේ නැහැ. මෙම ධර්ම දේශනාමය පුණ්‍ය බලයෙන් දායකත්වයේ දරූ පවුලේ සියලුම සහෝදර සහෝදරයන් සහ වික්‍රමරත්න මහතාගේ පුතුණුවන් වන ගයන් වික්‍රමරත්න ලේලිය මදුස්ක වික්‍රමරත්න මොනුගුරු අකිඳු නිම්නෙත් වික්‍රමරත්න පුතු ඇතුළු සියලුම පවුල්වල ලදරු ළමා වැඩිහිටි සියලු දෙනාටත් මෙම කුසල් අත්පත් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ මෙන්ම සිත සාන්තිය සැලසේවා. සියලු දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. එමෙන්ම දැන ලෝකේ පවත්නා රෝබිය තුරන් වේවා. ගම්මැසි රටවැසි ලෝවැසි සියල්ලම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදිත්වායි කියලා දිග සුභාසිංසන ටිකක් නැත්තම් ප්‍රාර්ථනා ටිකක් කරනු ලබනවා. 100%ක්ම එකඟ නොවනත් ඔබේ යහපත් බලාපොරොත්තු සඵල වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන අතර ධර්ම දානයක් සඳහා දායකත්ව දරූ ඔබට ඉහාත්ම වශයෙන්ම මේ ජීවිතයේ ඇහෙන් පේන ලෝකයේ වෙනුවට බුදුන් වහන්සේ වදාළ පරිදි එහි පවතිනා වූ මුලාසහගත ස්වභාවය තේරුම් ගැනීම තුළින් අර ඉස්සරහට දුවන ගමන වෙනුවට ආපසු දුවපුවම යථාර්ථය හොයාගන්න පුළුවන් මග යන්නට ආත්ම දෘෂ්ටිය නැමැති ඉස්සරහට යන ගමන වෙනුවට අනාත්ම දර්ශනය නැමැති පටිසෝතගාමීත්වයේ මගමන ගැසී ඒ තුළ බුදුන් හමු වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං